අද අපි ඔබ හමුවන්නට අලුත් මාතෘකාවක් දීලා තිබෙනවා. මේ මොහොතේ කළ යුතු භාවනාව. එන්නක පටන් ගන්න ඉස්සර වෙලා පොඩි කතාවක් කියලා ඉන්න කැමතියි මම. මේ ජපන් සෙන් කතාවක තියෙනවා අපායේ දිව්‍ය ලෝකයේ දොරටු කියලා දෙකක්. සමහරට මගෙන් අහලත් ඇති. මේ මගේ කතාවට පූර්විකාව මේක අපයන්නේ මම. එතකොට හමුදා අනුකණ්ඩයක් බාර සමුරායිවරයෙක් සරි නිලමාණෙන් උදුම්මාගෙන ගිහින් හිමිනමක් ඉස්සරහා අහංකාර ප්‍රශ්නයක් අහනවා. හැබැයිද මේ අපායේ දිව්‍ය ලෝක දෙකක් තියෙනවා කියලා කියන්නේ කියලා. එයා සමහර උඩයි යටයි තියෙනවා කියලා බලාපොරොත්තු වෙන්නේ නැති. නමුත් දේශකයන් වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට නෙමෙයි පෙන්වුවා උනාට අපායේ දිව්‍ය ලෝකේ. කොහොමද පෙන්වුවේ? තමසේ කවුද කියලා ඇහුවා. මම සමුරායිවරයෙක් කියලා කිව්වා. සමුරායිවරයෙක් දැන් අනුකණ්ඩයක ප්‍රධානියෙක් කියන එක. තමුසේ සමුරායිවරයෙක් විදිහට වඳවා ගන්න මේ ප්‍රාදේශීය නායකයොත් මේ රටේ ඉන්නවද බලනවා තමුසේගේ හැටි. මොන නිකන් හරි වගේ කියලා ඔහුගේ ආත්ම ගෞරවය බිඳුවට බැස්සෙව්වා. ඔහු බලාපොරොත්තු වුණේ ප්‍රශංසාවක් ගෞරවයක්. ඔහු නින්දාවට පාත්‍ර වුණයි කියලා කේන්ති ආවා. දැන් ඒ රටේ ඒ කාලේ තිබුණු නීතිවල හැටියට Tamanට එරෙහිව ගිය පුද්ගලයා ඝාතනය කළාට වැරදි නැහැ. මේ මිනිස්සයා මා පහදට ලක් කරයි කියලා කේන්ති අරගෙන දැන් ඒ කාලේ තිබිලා තියෙන T56 නෙමෙයි කඩුව කොපුවෙන් අදිනවා. හිමිනම නොනවත්වා කතා කරනවා. ඔබතුමාට කඩුවකුත් තියෙනවා නේ. හැබැයි ඉතින් ওই කඩුවේ කොපුව මේ කඩුව මගේ වෙල්ල කපන්න තරම් ප්‍රමාණවත් නැහැ කියලා කතා කර ඉන්නකොට කඩුව උසවලා ආපහු බෙල්ලට පහපාත වෙලාට නවත්තන්න තැනක් තියෙනවානේ උස්සලා. එතෙන් යනකොටම හිමිනම පෙන්නලා දෙනවා. ඔන්න ඔය දැන් ඇරීගෙන යන්නේ අපායට යන දොරටුව. ඒ කියන්නේ දැන් උහුට කේන්ති ගියා. දැන් ඝාතනයක් නේ කරන්න යන්නේ. පාපයක්. එතකොට ඒ අපායට යන දොරටුව පොළොවේ කොහේ හරි නෙමෙයි තියෙන්නේ මිනිස්යාගේ හදවතේ. මේ මිනිස්යාට ඥානවන්තෙක් මිනිසට තේරුණා කියපු දේ කඩුව නවත්තලා හැමම ආපහු පාත් කරලා කොපුවට දාගෙන දන ගහලා වැන්දා. එතකොට හිමිනම කියනවා දැන් ඔය ඇරීගෙන එන්නේ දිවි ලෝකයට යන දොරටුව කියලා. දැන් එතකොට උන්වහන්සේ අපායේ දිවි ලෝකේ දොරටු පෙන්වන්නේ නැද්ද? පෙන්වනවා. අපායේ දිවි ලෝකේ පෙන්වන්නේ නැති වුණාට. මිනිසාගේ හදවතෙහි පවතින පව් චේතනාවයි පින් චේතනාවයි අනාගතය හදන හැටි. ඒ වගේ ඔබත් දැන් මේ ත්‍රිලක්ෂණේ චතුස්සත්‍ය පටිච්චසම්පාදේ අවශේෂ නිරෝධේ බර වචන දාලා මේ මොහොතේ කරන භාවනාව ගැන නේ අහන්න බලන් ඉන්නව ඇත්තේ නෑ. හැබැයි මං ඉල්ලීමක් කරනවා ඔබෙන්. මට අවසානයේ දක්වා සවන් දෙන්න. මේ කියන්නේ පල්හැල්ලක් එහෙම කියලා හිතන්න එපා. ඒකයි අර මුලින් කතාවකින්ුවේ ඒ හිමිනමට උන්වහන්සේගේ ප්‍රඥාවට අනුව අවශ්‍ය දේ පෙන්වන්න පුළුවන් වුණානේ. ඔබටත් පුළුවන් ද බලන්න. ඔන්න මම මගේ කතාව පටන් ගන්නවා. දෙදස් 15-18 කාලේ මේ රටට ගෙන්නන දෙයක් තිබුණා තෙල් කියලා. මේව සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නේ විසඳ ගන්නට ඒවකට හිටපු මුදල් ඇමතිවරයා මිල සූත්‍රය සකස් කළා. පාර්ලිමේන්තුවේත් ඕක හැදුවේ කවුද කියලා ඉතින් සූත්‍ර ගැන දන්නේ නැතුව ඇති අය වෙන්න ඇති ප්‍රශ්න අහන්න ඇති. ඔබත් දන්නව නේද? S සමානයි UT ධන භාගයයි FT වර්ගයේ. එහෙම නැත්නම් SN සමානයි 2A ධන එන්ට්‍රි කඩදී කියලා සූත්‍ර පාවිච්චි කරලා තියෙනවනේ. එහෙනම් පොරතෙල් වල මිල ආනයන වියදම පිරිපහදු මිල පිරිපහදු කිරීමේ වියදම රජයේ ආදායම් බෙදා හැරීමේ වියදම් ටික ගත්තාම පාරිභෝගිකයාට මිල නියම කර හැකියි. තෙල් මිල කොතරම් ඉහළ ගියත් පහළ ගියත්
පාරිභෝගිකයා ගෙවන්න වෙනවා. රජයේ ආදායම එහෙමම තියෙනවා. මිල සූත්‍රය. නමුත් මිල සූත්‍රයට හංගඩු ගැහුවේ නරක එකක් විදියට. අවාසනාවකට මිල සූත්‍රයේ හොඳ පැත්තට හැරුණේ නැහැ. තිබුණේම මේ පාරිභෝගිකයාගේ නරක පැත්තට. හැමදාම මිල ඉහළ යනවා. එක සැරේද කොහෙද අඩු කරන්න පුළුවන් වුණේ 5ක්. ඒ නිසා ඒක නොසුදුසු එකක් වශයෙන් තමයි විපක්ෂයේ අය හඳුන්වලා තිබුණේ. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ වෙලිගැනීමට ලක් වෙලා තිබුණේ. ඒත් රජයේ පෙරලෙනකොට තෙල් මිල ආපහු හැරුණා. ඊට පස්සේ කොරෝනා ප්‍රශ්න නිසා තෙල් මිල ඩොලර් 68 තිබිච්ච තෙල් වැලරය ඩොලර් 25 දක්වා පල්ලෙහාට බැස්සා. දැන් මිල සූත්‍රය අවලංගුයි. දැන් අර 168ට 60ට තිබිච්ච එක රුපියල් 65ට දෙන්න තිබුණා වුණා නම් මිල සූත්‍රේ පාවිච්චි වුණා නම් එහෙමයි වෙන්නේ. ඔබ ලීටරේ 165ක් 75ක් ගෙවුව එක රුපියල් 65ට ගන්න තරමට පල්ලෙහාට බැස්ස. ඔබට හම්බුනේ නැහැ. මොකද මිල සූත්‍රයේ අවලංගු වුණ නිසා ඒ ලාභය රජය ගත්තා. පහලටම බැහැලා ආපහු දැන් අවුරුදු 1කමාරක් විතර ගිහින් ඉහළටම යනවා ආපහු. එතකල්ම කවුරුත් නිශ්ශබ්දයි. ඒ ලාභය ඔක්කොම රජයට. කොච්චරද කියන්න බෑ ලීටරේ රුපියල් 100 ගාන විතර වෙන්නේ නැති. ඔහොම යනකොට දැන් තෙල් මිල ඉහළ යාමේදී අර නියමිත මිලට වඩා දැන් ඉහළයි. ඔන්න එතකොට ආණ්ඩුවට මතක් වුණා දැන් අපි පාඩු විඳින්න ඕනේ. දැන් ජනතාවට පැටවුවා. හිමිහිට බෝලේ පාස් කරලා ජනතාවගේ පැත්තට. මොකද අර පවතින මිලට වඩා ඉහළට දැන් දෙන්න ඕන නිසා. කාටවත් එහෙම කල්පනා වුණේ නෑනේ. රජය ආදායම් ලබන තාක්කල් ආදායම ලබාගෙන මිල සූත්‍රය පාවිච්චි නොකර ඊට පස්සේ මිල ඒගොල්ලොන්ට ගෙවන්න වෙනකොට අතින් ඊට ඉස්සර වෙලා ජනතාවට පැටවුවා. හැම ජනත් ඉතින් ඔය මුදල් ටිකත් නම් අහක දාන්න නැතුව ඇති. මන් දෙයක් මේ පසුගිය 2020 වසරේ ඔබට ඔය වහලා තිබිච්ච රට වහලා තිබිච්ච කාලේ පාන් 5000ක් ගෙවන්න වුණානේ. ආණ්ඩුව ගෙදරින් ගෙනත් ගෙවන්නේ ඒවා යොදා ගන්න ඇති. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ දැන් ඔය මේ එන්නත් ගෙන්නන්න ඕන මං හිතන්නේ 2500ක් 300ක් එකට මිල. ඒවට ඒවා යොදා ගන්න ඇති. අය ගෙදර අරන් ගියේ නැහැ. නමුත් ඉතින් මේ මෙහෙම යනකොට ඔබට දේවතාවක් තුන් අතාවක්ම සිද්ධ වුණා 5000ට කරගහන්න. පසුගිය අප්‍රේල් මැයි වල ආදායම් අඩු වෙනකොට එහෙම නැත්නම් පසුගිය කියන්නේ 2020 ඒ වගේම 21 අවුරුද්ද එනකොට රජ ඕනකමක් නම් තිබුණේ නැහැ කාටවත් ඔක්කොම සූදානම් වෙලා හිටියේ. නමුත් ඉතින් රජයේ ඉස්සරහට පළාත් සභාවක් හරි මොකක් හරි තියෙන බලාපොරොත්තුවෙන් බලෙන් වගේ අවුරුද්ද උඩ 12 13 දිහාට 5000කුත් දුන්නා. දැන් මෑතදීත් 5000 10000 දෙනවා. ඔබත් ඉතින් මොකුත් කියන්නේ නැතුව ගන්නවා. අපිත් එකඟයි ජීවත් වෙන්න බැරියා විදිහක් නැති අයට නම් ඒක දුන්නට. ඔබේ හදවත තට්ටු කරලා ඇහුවද ඔබට? වත්කම කීයක් තියාගෙන බැංකුවේ ලක්ෂ කීයක් තියාගෙන ඔය 5000 ගත්තේ කියලා. අපට ආදායම් තියෙනවා මේ 5000 එපා කියන්න රට ආදරය කරපු කෙනෙක් කී දෙනෙක් හිටියද බලන්න. වාසියක් වෙනකොට ඒක සද්ද නැතුව බාර ගන්නවා. එතකොට ඔබේ පැත්තටත් මේ බෝලේ හැරෙනවා එතන. පොඩ්ඩක් මිල වැඩි වෙනකොට කෑ ගහනවා මේ Tamanට පාඩු වෙනකොට. නමුත් 5000 දෙන්නකොට සද්ද නැතුව අරන් ඇවිදින් නිකන් ඉන්නවා. ඒ දෙන හැම 5000ම ගත්ත කට්ටිය රජේ කොවිඩ් අරමුදලට කීය දීලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. බැලුවම කීයක්වත් දීලා නැතුව ඇති. ඒ නිසා මම මේ ඔබේ පැතිවල් වගේක් කතා කරනවා අහගෙන ඉන්නකෝ. ඔය 5000 ගන්න වත්කම් නැහැ කියපු අයගේ ගෙදරකට මනමාලියක් බලන්න එහෙම ආවොත් කවුරු හරි. ඔච්චර වටපිට ඉඩ කඩම් වල වත්කම් පෙන්නයිද අපි පොසත්තු කියලා කියන්නේ. අර මම අහලා තියෙනවා පුංචි කාලේ කතාවක්. මේ හොර කියලා ගස් జాතියක් තියෙනවා. රජයේ ඉඩමක හොර ගස් වගේක් කපලා විකිරනවා. මිනිස්සෙක්.
ඇත්තම කියලා තියෙනවා අහුන්නේ නැති වුණාට. ඕව ආණ්ඩුවේ හොර මේවා අපේ හොර කීවලු. ගස් ආණ්ඩුවේ ඒ උනාට හොරෙන් කපන එක අපේ හොරයක්. ඇත්තනේ කියලා තියෙන්නේ. ඒ වගේ ඔබට තෙල් මිල ඉහළ යනකොට පාඩු වෙනකොට කෑ ගහනවා. එතෙක් නිහඬව හිටියා. දැන් ඔබට 5000 හම්බ වෙනකොට අපි අවුරුද්දට ලෑස්තිව කෝඩේ නැහැ කිව්වේ නෑනේ. හොඳයි ඊට ඉස්සෙල්ලා රජයේ අනතුරු හංගවලා තිබුණ නැද්ද කොවිඩ් 3 වෙනි රැල්ල පිළිබඳව? 5000 අරන් සමහරු කලේ අරක්කු බොන එක. අනිත් අය විජහට ටවුන් දීවා. පාටි දැම්මා. ඒ හින්දා අර මේ කොවිඩ් නිරෝධායන නීති මොකක් අහත පහට ගණන් ගත්තේ නැතුව මොකද කරේ? එළවලු හොයන්නයි අඳුම් හොයන්නයි ගිහින් 500ක් මැරලා හිටපෙක අද 3500යි. ඊටු 3000 මැරුවේ කවුද? කොවිඩ් පිළිබඳව නිර්ණායකයන් අනුගමනය නොකරපු කවුරු හරි අය. වැඩිහිටියන්ට කොවිඩ් බෝ කරලා දඬුවම් දෙන්න බැරි වුණාට මිනිමරු මේ අපරාධ කරපු අය ඔක්කොම ටික. කල්පනා කළේ නැහැ නේද? ඒ නිසා තම තමන්ගේ පැත්තත් කල්පනා කරලා බලන්න මොකද වුනේ කියලා. මේ 3000 මරණයට පත් කරපු එකේ වැරදිකරුවෝ ඒගොල්ලොන්ට ගෙදර ඉන්න දෙන්නේ නැතුව කොවිඩ් බෝ කරපු අය. ඇවිදලා ඇවිදින්. දැන් 3500යි නේ. ඒ නිසා මම කියන්නේ සාමාන්‍යයෙන් මගේ ධර්ම දේශනාවල මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෝ කොවිඩ් මර්ධන මධ්‍යස්ථානය හෝ එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය අරමුදල හෝ මේවට යම් නිර්ණායක පනවනවා නම් ඒවා දේවාක්‍ය විදිහට පිළිපැද්දා නම් මෙහෙම වෙන්නේ නැහැ. කොයිතින් ඔය අපිට හම්බන පින්තූරවල පේන්නේ නිකරට පල්ලෙන් මේ මුඛාවරණය දාගෙන වැඩ කරනවා. ඒක නිකට තිබිච්ච විස බීජ ටික එක ගෑවිලා ආපහු නාහෙට දාපුවම නාහෙන් කටින් දෙකෙන්ම ඇතුළට යනවා. ඒව කල්පනා කරන්න තරම්වත් නුවණක් නැහැ අපේ අයට. මොඩර් නැද්ද බලපුවම. තව ටිකක් එහාට යන්න. පසුගිය රජයේ බැංකු හොරකම, පසුගිය රජයේ අර පාස්කු ප්‍රහාරය සම්මිනිසා අපහසුටපත් වුණා. රජයත් අපහසුටපත් වුණා. මොකද රජය එපා වෙලා තිබුණා. විපක්ෂයක් කොහොමද බලන් ඉන්නේ රජයක් එපා කරන්නමනේ. ඕන දැන් ජනාධිපතිවරණය එනවා. සංවිධානය වෙලා ජනාධිපතිවරණය තබලා වත්මන් නායකයා ලක්ෂ 69ක් අරගෙන ජයග්‍රහණය කරනවා. ලක්ෂ 55ක් විපක්ෂව හම්බ වෙනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල. දැන් ඊට පස්සේ තමයි මහමැතිවරණය එන්නේ. හොඳයි මහමැතිවරණ ප්‍රතිඵල ඔබ බැලුවද? අර ලක්ෂ 69 මේ පැත්තට එහෙමම දීලා තිබුණා. අර ලක්ෂ 55න් ලක්ෂ 28යි දීලා තියෙන. ඊටු 27 මොකද වුනේ? ඡන්දපලට ගියේ නැහැ. කවුරු නිසාද? එකඟතාවයක් නැති දෙකට කැඩිච්ච පක්ෂය නිසා. එහෙනම් එකඟතාවයකටපත් වුණා නම් ඒ 25 ඡන්ද දෙනවා. එහෙනම් විපක්ෂයට ආසන 100යි ආණ්ඩු පක්ෂයට 125යි. එහෙනම් මේ තුනෙන් දෙකට ආසන්න බලය කවුද දුන්නේ? ජනතාව දුන්නේ නැහැ. රනිල් වික්‍රම මහත්තයා දුන්නේ. එයාගේ අමනෝඥ තීරණය තමයි අර ක්‍රියාත්මක වුණේ. ඒ නිසා යන්න ඕන අය කොටසක් ගියා අනිත් කට්ටිය එහාටත් නොදී නිකන් හිටියා. කොළඹ හිටපු මේ පුද්ගලයාට පාර්ලිමේන්තුවට ආසනයක් ගන්න තරමට ඡන්ද නැති වුණා. එනමුත් සජිත් එකෙන් දිනනවා. ජනතාව ප්‍රතික්ෂේප කරා කියන එක තාවත් තේරුම් ගන්න නැහැ නේද? අවුරුදු 25කට පස්සේ නායකයෙක් වෙන්න කෙනෙකුට උපනායකත්වය දෙනවා. අර අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ හිටපු මිනිස්සයා නැහැ. එතකොට ඒක પરම්පරාවට දෙන්නත් දන්නේ නැහැ. මම දන්නේ හැටියට නම් ඩඩ්ලි සේනානායක, ජයවර්ධන, ප්‍රේමදාස, විජේතුංග පරපුරට ගියේ නැහැ. ওই පරපුරට දෙන්න ඕනකමක් දන්නේ නැහැ මොකක් හරි. එහෙම නැත්නම් තව මොනවා හරි තියෙනවද දන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුවට එනවා. ඇමතිකමක් දීලා පිළිගන්න වටින්නේ ආණ්ඩුව. ඇයි ඔක අස්සන්න කළාට හොඳ රීල් එකක්. එයා තමයි 3න් 2ක් ආණ්ඩුවට අරන් දුන්නේ.
තව එකක් දැන් මෙහාත් ආව නම් 150යි 3 බලය ලබා ගන්න පුළුවනි. මේ රටේ 3 බලය තියෙන්න ඕනම නෙවෙයි. ආණ්ඩුව විපක්ෂය එකතු වෙලා 150 ගන්න තියෙන්න ඕන. එතකොට හැමදාමත් ජනතාවට හිතකර පනතක් දෙගොල්ලම එකතු වෙලා සම්මත කරයි. එහෙම නැත්නම් Tamanට උන හිතුවක්කාරී පනත් තමයි ධනි පක්ෂයට බලය තිබුණාම සම්මත කරන්නේ. පහුගිය කාලේ කලේ. හරි, තව ටිකක් එහාට යමු අපි. ඊළඟ තව ප්‍රශ්නයක් එනවා දැන්. ඒකට කියනවා තෙල් පොර. මට මතකයි 1969 70 තමයි මේ කුමිනාසක සමග පොහොර ආවේ. අවුරුදු 25ක් වාස කාලා තියෙනවා අපි. 50 40ක් 30 50ක් ඔව්. ඒ වුණාට ශනික තීරණයක් අරගෙන නවත්තනවා. එහෙමද කරන්න තිබුණේ? දැනුම් දීලා කොම්බෝස් නිෂ්පාදනය කරලා ගොවිසැන සේවා මධ්‍යස්ථාන වලට ගෙන විකල්ප පොහොර සකස් කරලා මා අවුරුද්දක් විතර තව කල් දුන්නා නම් එහෙනම් මේ අර්බුද මතුවෙන්නේ නැහැ. තීරණය හොඳ එකක්. වහකණ්ඩ දෙන්න ඕන නැහැ. නමුත් තීරණය දූරදර්ශී නැහැ. දැන් මිනිස්සු පිකටින් යන්නේ මොකද? තෙල් නැහැ, පොර නැහැ, මැරෙනවායි කියලා. කල්තියා සූදානම් වුණේ නැහැ. රාජපක්ෂවරුන්ගේ අප්පච්චි නොමිනේෂන් අත්සන් කරන්නේ කුඹුරේ ඉඳලා අත හොදලා තමයි. වෙක් වක්කඩින් අත හොදලා. ඒ උනාට රාජපක්ෂවරුන්ගේ පුතුන්ට කුඹුරු පුරුදු නෑ මන් දන්නේ හැටියට. මේ ඉන්න බොහෝ දෙනාටත් කුඹුරු පුරුව අය නෙමෙයි මං හිතන්නේ. එහෙනම් ඔහි තීරණ ගන්නවා. අපි එහෙම නෙමෙයි මව්පිය දෙපාර්ශ්වයෙන්ම ඕවැයි හැදිච්ච අය. අවුරුදු 10 13 කාලේ මට මතකයි. පිය පාර්ශ්වයේ පැත්තේ 20ක් තිබුණා, මව් පාර්ශ්වයේ පැත්තේ බී 3ක් 4ක් තිබුණා. 20 කියන්නේ ආහාර ගබඩාව. අපේ ආච්චි අම්මට මම තමයි යොකට බහැලා වී අරන් දෙන්නේ. මම 20ට බහැපු කෙනෙක්. හැබැයි ඊවේ වටිනාකම අද කාටවත් නෑ, අද එකක්වත් නෑ. ඒ නිසා මේ තීරණ සම්බන්ධයෙන් ගත් කල තව ටිකක් හිතලා බැලුවා නම් නරකද දන්නේ. ක්‍රොප් ෆොස්ෆේට් තියෙනවා. මුදු පෙළ ඇටි හරි. ඔය බ්ලූමෙන්ඩල් කුළුකන්දෙන් පොර හදලා හරියන්නේ නැහැ. ඕකේ තේරම ටික වෙනත් දාලා පොලිතිනුයි වසවිත තේරම ටික ඒවා කුමරුවට දාපු ගමන් කුමරු එළවලු කරගැටි වෙනවා මිස. වචනෙන් කිව්වට ඔහොම පරිේෂණ හරියන්නේ නැහැ. ඔබ දැක්කේ නැතුණාට මම දැකලා තියෙනවා අපි අත්තල කිරියම්මල පොර හදපු ඇටි. අලු ටික ගෙනත් ගොඩ ගහලා ගොම ටික ගෙනත් ගොඩ ගහලා තව කොළ දාලා මාස 4ක් තිස්සේ පොහොරක් හදනවා. විදුරු කටුවක්වත් නැලේ සම්බන්ධ වෙන්න නොදී. අන්තිමට හායම් පස් හැවා දෙහි හාලා පොරු ගන්න ඉස්සරලා යන්නේන ගමන් අරන් ඇවිදින් කුඹුර පුරාම දානවා. පොරු ගන්නකොට කලවම් වෙනවා. ඔය යූරියා හරි ඔය වතවිල හරි නෙමෙයි ඒ අස්වැන්න ලැබුවේ. ඒගොල්ලෝ පොර හදාගත්තා. අපේ යටත් එහිඳ පොර හදන්න උගන්වන්නයි වෙන්නේ. නමුත් ඒකෙන් ඔය කියන ඔය උණුකොඩවල් පොර කරාට ඔය කියන අස්වැන්න ගන්න බෑ. කාබනික කිව්වට. එහෙනම් ඒක තව දියුණු කරන්න ඕන. ඔයලා බලලා. ඉතින් ඒ නිසා මේ කාරණාවේදී ඉක්මන් වුණා වැඩි කියලා මම දකින්නේ. ටිකක් කල් දීලා පුරුමෙන්ද ඇරලා ගත්තනම් ඒ තිරණේ වඩා හොඳ එකක්. ඔබ දැක්කද මේ කුමිනාශක නැති නිසා වම්බටු අස්වැන්න කිලෝ 8000ක් විතර මැස්සෝ මේ පණුව කාලා අහක දාපු පින්තූරේ. ඒකෙන් ඔබ ඉගෙන ගත්තේ මොකද්ද? ඒවා පණුව නොකණ්ඩ කොච්චර ඒවට විස ගහලාද අපිට එවන්නේ කියලා කල්පනා කරේ නැද්ද? එහෙනම් වහ කනවා කියන එක පුදුමයක් නෙමෙයිනේ. ඇයි ඔබ දන්නේ නැද්ද ප්‍රවේණියෙන් ආහාරය අවශ්‍ය වෙන්නේ ගුණයට රසයට වඩා ගුණය කියලා? අදත් මේ සමාජයේ නැද්ද වසවිස පාවිච්චි කරන්නේ නැති ආහාර? බට දවස් 3න් 4න් 5න් කඩනවා. එතකොට දවස් 14ක් ගිහින් නැහැ. මුරුංගා වලට කවුද තෙල් ගහන්නේ? වට්ටක්ක නැත්තම් කැකිරි වලට ක්‍රිමිනාශක යෙදුවත් පැහෙන්න සති දෙකක් තුනක් යනවා. එතකොට අර විස නැහැ.
ඇයි ඔබට වට්ටක්ක කාලෙට වට්ටක්ක, මුරුංග කාලෙට මුරු, දෙල් කාලෙට දෙල්, මඤ්ඤොක්ක කාලෙට මඤ්ඤොක්ක, කොස් කාලෙට කොස්, පොලොස් කාලෙට පොලොස්. වසවිස නොවන ආහාර තෝරගන්න බැරි? ඔබට කල්පනාවනේ නැද්ද ඒක? එහෙමත් නැත්නම් ඔය කඩේට යන එක වෙනුවට අවශ්‍ය පුංචි දෙයක් පවා ගන්න. එතකොට වසවිස කැවෙන්නේ නැහැ නේද? මම නම් දැක්කේ කොච්චර වස කනවද කියලා අර බටුගොඩි. ඒ වගේම ඔය අනිකුත් තෙලවලු අරග ගත්තහමත් ශනිකව ගේනේවා දවස් 3න් 4න් 5න්. මොකද මේවා බවලා තියෙන කෙනෙක් වශයෙන් මමත් ඔවා දන්නවා. ඔගෝ වගේ ඩියක් එහෙම හදන්න කොච්චර තෙල් පොර ගහන්න ඕනද කියලා. මගෙන් එහෙම ඇහුවොත් මම කියන්නේ මේ රටේ සුදු ලුණු ගෙඩි විතරයි මට හදාගන්න බැරි වුණේ. අනිත් ඔක්කොම හදලා තිනවා අත්දැකීම් තියෙන කෙනෙක්. ඒ නිසා මේ කතා කරන්නේ ඔය පුතෙක්. මතක තියාගන්න. මෙතන හිටියට. ඉතින් ඒ නිසා මේ හැම එකෙම ඔබට යමක් ගන්න තියෙනවා. දැන් තවත් එකක් මම දැක්කා. දරුවන්ට උගන්වනවා ක්‍රීඩාව ජය පරාජය දරා ගැනීම උගන්වන තියෙන එකක් කියලා. ඒ වුණාට දැක්කද ඊයේ පෙරේදා ඉංග්‍රීසි වල වෙච්ච දේ? තරඟයක් තිබුණා. පාපන්දු ක්‍රීඩාවෙන් රට පෙරදුනා. දරා ගන්න බැරුව මහත්තුරු ගැහුවා නේද දෙනපු අයට? ඕක තමයි කියන්නේ. කොච්චර මහත්තුරු ලොකු මහත්තුරු උනත් උගත් උනත් මේ ආවේගශීලීත්වය දරා ගන්න බෑ. දැන් මම කියපු කතාව ඇහුවද? දැන් මේක බණක් වෙන්නේ කොහොමද? එයි මම කිව්වා නේද? මේ මොහොතේ කළ යුතු භාවනාව කියලා. දැන් මම පටන් ගත්ත තැන ඉඳලා මෙතන දක්වාම මම ඉදිරිපත් කළේ මගේ පෞද්ගලික මතය නෙමෙයි. කතාවක් හදලා ඉදිරිපත් කළේ. සවන් දුන්න ඔබ හිටපු මුදල් අමාත්‍යවරයාට පක්ෂ නම් hina වෙන්නේ නැති, විරුද්ධ නම් හසතුටු වෙන්නේ නැති. රජයට අදාළ කාරණාවලදී ඒ පැත්තට විරුද්ධව කතා කරනකොට ඔබ විරුද්ධතාවයක් ඇති වෙන්නේ නැති. ඔබේ මුදල් හදල් පිළිබඳ කෛරාටිකකම නැත්තම් වංචනික බව පෙන්නකොට ඔබට රිදෙන්නේ නැති. එහෙමත් නැත්නම් මේ රටක් පාලනය කළානේ මේ රට අවුරුදු 2015 ඉඳලා 20 දක්වා පක්ෂ දෙකක්. පාලනය කරේ හොඳ කොහොමද දන්නවද? එක පක්ෂයකට උතුරෙන් එක ආසනයයි අනිත් පක්ෂයට ජාතික ලෑස්තියෙන් එක ආසනයයි. ඒමම තමයි පාලනය හොඳ තේරෙන හැටි. දැන් ඔබ මේක දිහා අහගෙන ඉඳලා දැන් මේ ඔක්කොම සිදු වෙලා ඉවර සිද්ධි. මොකද කරන්න පුළුවන්? මට බනින්න පුළුවන්ද? නෑ මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද මගේ මතය නෙමෙයි මම ඉදිරිපත් කළේ. ඔබට කරන්න දෙයක් නෑ නේද? සිදු වෙච්ච ඉවරයි. එහෙනම් විරුද්ධව අදහස් දැක්වීමෙන් හෝ පක්ෂ අදහස් දැක්වීම මොකක්වත් කරලා වැඩක් නෑ. එහෙනම් කට පියාගෙන නිකන් ඉන්න. ඒක තමයි භාවනාව. ඕකයි මට උගන්වන්න ඕනමනේ. මේ මොහොතේ කරන්න ඕන භාවනාව. ඒවට අදහස් දැක්වුවට වැඩක් වෙන්නේ නැත්නම් රජය යම් කටයුතු කරයි. අපි වක්ස වුණත් විරුද්ධ වුණත්. අපි සූදානම් වෙන්න ඕන ඊළඟ කාරණේට. පෝර ගෙන්නන්නේ නැත්නම් එහෙනම් ඊළඟ අවුරුද්ද වෙනකොට ඒකට හැදෙන්න ඕන. අවුරුදු 50ක් තිස්සේ මේක වස කරලානේ තියෙන්නේ. වක්කඩින් වතර වීම කෙනෙක් මම. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙළවර මීගලෑව කියලා වැවක් තියෙනවා. මේ වැවෙන් එන ඇලට කියන්නේ කලංකොට්ටිය. මේක කලා ඔයට එකතු වෙන්නේ. මේකේ වතුර බීලා තියෙනවා මම ඒ කාලේ 1970 80 කාලේ. අද වතුර බොන්න තැනක් මේ කොහෙවත් තියෙනවද පොළොවේ? නෑ, බෝතල්ම ගන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අමනෝඥකම නිසා වස කරලා ඉවරයි රට ඔක්කොම. අවුරුදු 50ක් තිස්සේ. තව අවුරුදු 30ක්වත් යයි මේක හැදෙන්න හදන්නත් ඕන අනිවාර්යයෙන්ම. මෙහෙම ගියොත් දැනට ඔබට බෝතල් වතුර බොන්න වෙනවා. තව ටිකක් කල් ගියොත් ඔබට පාරට බහින්න වෙන්නේ ඔක්සිජන් ටැංකිය කරේ බැඳගෙන. මෝඩ නැද්ද? දැන් ඔන්න මේ මම ඉදිරිපත් කරපු අදහසක්. ඔබට මොකක් කරන්න දෙයක් නෑ මේකට. අතහැරලා නිකන් ඉන්න එක. ඕක තමයි අතහැරීම කියලා කියන්නේ. අම්මා තාත්තා අතහැරින එක නෙමෙයි. මේව සම්බන්ධයෙන් ඔබේ හිත මොනවද ඔබට කීවේ? පක්ෂ වුණාද විපක්ෂ වුණාද ඇලුනද ගැටුණාද එකකින්වත් වැඩක් නැහැ.
දැන් ඕක අරන් යන්න ආයතනයට. අරන් යන්න ගෙදරට. මව සමග පියා සමග දරුවන් සමග කතා බහ කිරීමේදී ඔන්න ඇත්ත සිද්ධිය. ඔබ කොක්ක දාගන්න යනවා නේද? ඔබ ප්‍රශ්නයක් කොටගෙන. දැන් මමත් ළඟ හිටියනම් මගෙන් නැකිලා ප්‍රශ්න නැහැ. මම කිසිම ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඕන වුණේ ඔබේ හිත ගැන කියන්න. ඒ නිසා මේ සිදුවන එකක් ගැන සම්බන්ධයෙන්වත් අපිට දැන් කරන්න දෙයක් නැහැ. අතීතං නානුසෝ චන්ති නප්පජප්පන්ති නාගතා. අපිට කරන්න දෙයක් නැහැ මේවයි. මං හිතනවා ඔය අපේ අය හංගඩුවක් ගැහුවට ජාතක පොත කියන්නේ සාහිත්‍ය මේ සාහිත්‍ය කියලා බෞද්ධ සාහිත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ ඔය හඳ ගැන කතා කරමින් හරි ඔය ගැන කතා කරමින් මිනිස් සිතේ වෙනස්කම් ගැන පැහැදිලි කරලා අන්තිමට ඔව අතාරින්න කියලා කියන්නේ නැත්තේ. නිසා අපිට මේ මහානකමේ ධර්මයත් එක්කලා ජීවත් වේ වශයෙන් බොහෝ දේවල් පේනවා. දැන් මම තරහෙන් නෙමෙයිනේ කතා කරලා hina වෙන්නේ නේ. ඕක තමයි මේ මොහොතේ කරන්න ඕන භාවනාව. මේ මොහොතේ හිට අනිද්දාට ඉන් අනිද්දාට හැමදාම මේ මොහොත තමයි. බිරිඳ සමග දරුවන් සමග දේශපාලනය සමග කඩේදී ඕන තැනකදී ඔබට අදහස් ඉදිරිපත් කරලා කොක්කක් දාගන්න ඕන නැත්නම් කෙලස් තැවීම කියන්නේ ආන් ඒ අදහස අතහරිනවට. ඒකනේ මම කියන්නේ. මම තමයි අර දිනන්න හෝ පරාජය කරන්න යනුම් පද කියන්න යන්නේ. අතහැරියානම් මම නෑ නේද? කෙලස් අර තර්ජනය ඔබට ඇති කරන්නේ කෙලස්. ලෝභය, ද්වේෂය, මෝහය. ඒවා මම වෙලා තමයි ඔය දිනන්න යන්නේ හරි අනිත්ව කරන්නේ. තේරියානම් මේ මොහොතේ භාවනාව නෙමෙයිද? එහෙනම් නිරෝධය. ඔබ හිතන්න නැතුව ඇති මෙහෙම කතාවකින් බණ කියයි කියලා මමනේ. හැබැයි මට ආරාධනා කරන්න එහෙම එපා ලබන සතියේ දේශපාලන තොරතුරු විග්‍රහය කරන්න කියලා සතියේ. හැබැයි අපි විවෘතයි. අපි ඇස් අරගෙන ඉන්න නිදිහෙම නැහැ. අපිට හැම දෙයක්ම පේනවා. ඒත් ඔය ගැන කතා කරලා වැඩක් නැති බව අපි දන්නවා. එහෙනම් අද වැඩි කාලය ගන්න ඕන නැහැ. ඒ භාගෙන් ඉවර කරන්නම් මම. දැන් තේරුම් ගන්න. ලාභයේදී අලාභයේදී සැපතේ දුකේදී ඔබ සමග හමු වෙන කාරණාවේදී ඒ සිද්ධිය සම්බන්ධයෙන් ගැටෙන්න විරුද්ධ වෙන්නේ ඔබේ අතුල තියෙන අදහස මම අතීත කතාවක් කරන් පෙන්වුවා අද මේ සියල් වෙලා ඉවරයි පක්ෂ වුණා කියලා විරුද්ධ වුණා කියලා මොකක්වත් වැඩක් නැහැ. එහෙනම් අතාරින්න නේද තියෙන්නේ. අපි නම් හිතන් ඉන්නේ අම්මයි තාත්තයි අතාරින්න ඕන ඉඩකඩම් අතාරින්න ඕන කියලානේ. නෑ අර වේ ආවේ මොකද්ද? ලෝභය. නැත්තම් ද්වේෂය. පක්ෂ වුණා නම් ඇලීම, විපක්ෂ වුණා නම් ගැටීම. ඒකනේ අතාරින්න ඕන. මේ සම්බන්ධයෙන් කවද දෙයක් නැත්නම් නිශ්ශබ්ද වෙන්න. ඔන්න ඔබට මින් එහාටත් පුළුවනි නම් මේ එදිනෙදා ජීවිතයේ මේ මොහොතේදී ওই විදිහට අන් අය දක්වන අදහස් සම්බන්ධයෙන් කටපියාගෙන නිශ්ශබ්ද වෙන්න. එහෙනම් ඔබ අතහරින කෙනෙක්. මේ මොහොතේ භාවනාව කරන කෙනෙක්. එහෙම නැත්නම් ඔබ මොකද කොක්ක දාගන්න ගියාම මම වෙලා අවශේෂ නිරෝධයට අහු වෙනවා. දැන් ඕක තේරුම් ගන්න පුළුවන් නම් නිර්වශේෂව නිරෝධ වෙනවා. අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි. අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි. බණ නෙවෙයිද මම කිව්වේ. එහෙනම් ඔය පාලි වචනෙම ඕන නැහැ අපිට බණ කියන්න. සූත්‍ර දේශනාම ඕන නැහැ. අපිට ඕන බුදුන් වහන්සේ ඒ කාලේ සූත්‍ර දේශනා වලින් බණ කිව්වේ නැහැ. ඒක පස්සේ සූත්‍ර දේශනාවනේ. උන්වහන්සේ ලෝකේ තියෙන සියලුම උදාහරණ අරගෙන ඔතෙන්ද ගැලපුවා. දෙපැත්තට සිත දෝලණය වෙන හැටි පැහැදිලි කරමින් උදාහරණ සහිතව එදා තිබුණ ඕන දෙයක් ගත්තා. එදා බිම්බෝම්බේ තිබුණේ නැහැ. එදා ක්‍රිකට් පිත්ත තිබුණේ නැහැ. ඒ නිසා ඒවා ගැන කියන්නේ නැහැ. අද මම ඒවා ගැන කියන්නේ ඒවා තියෙන නිසා ගලපන්න ඕන නිසා. නිසා ධර්මයේ කියලා අලුත් જાතියක් නැහැ. ඒ සිදුවීම් වලින් පෙන්වන්නේ ඔබේ සිත දෙපැත්තට දෝලණය වෙන හැටි. දෙපැත්තට අතහැරලා උපේක්ෂා සහගත වෙන්න. ඒක තමයි උන්වහන්සේ කියන්න උත්සාහව දරන්න උත්සාහ කළේ. ඒ නිසා ඔබේ ගත වුණ කාලය තුල ඔබ මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් සම්බන්ධයෙන් ආපහු හිතලා බලන්න. මම කියපු කාරණාවල පක්ෂ වුණාද විරුද්ධ වුණාද ගැටෙන්න ගියාද කටපියන් ඉන්න බැරි වුණාද මොකක්වත් වැඩක් නැති දේවල්. රජත් තීරණ ගනීවි. හොඳ වෙන්න පුළුවන්, අර්ධ හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. බලය දීලානේ තියෙන්නේ. ඊට ගැළපෙන ආකාරයෙන් අපි ජීවිත සකස් කර ගන්නවා වරුණාම
ඔය පෙන්නේ පාරට ගිහින් කෑ ගහනවා, පරද වචන කතා කරනවා අර දරා ගන්න බැරිකම. එහෙනම් ඔන්න ඔහොමයි තථාගත බුදු පියාණන් වහන්සේ සමාජයට කරුණු පැහැදිලි කරලා තිබෙන්නේ. මේ ගැටුම් ඇති කරන්නේ බාහිර සිද්ධිය නෙමෙයි. ඒක ආශ්‍රයෙන් ඔබේ හිතේ ඉඳලා එන්නා වූ ඔබේ මතය. මම කියන්නේ මතයට, ශරීරයට නෙමෙයි. එහෙනම් ඒක අතහැරියානම් තමයි මම නැති වෙන්නේ. හරියටම පැය භාගයක් ගත වුණා. ඔක දෙන් පැය දෙපැයක් තිස්සේ අදින්න මට ඕනකමක් නැහැ. එනිසායි මෙහෙම කළේ. ඔබ තේරුම් ගත්තා නම් මේ කතාව තුලත් මොකද්ද මම කියන්න උත්සාහ කළේ? අර ස්වාමින් වහන්සේ උඩ අපායයි පොළොවේ යට දිවි ලෝකයයි පෙන්වුවේ නැහැ. හදවතේ පෙන්නවා තරහව අපායට යන පාර, පැහැදීම දිවි ලෝකයට යන පාර. එහෙනම් මම ත්‍රිලක්ෂණේ චතුස්සත්‍ය පටිච්චසමුප්පාදේ ගන්න ගියේ නැහැ. ඔබේ වර්තමාන මොහොතේ අරමුණේ ඇලෙන ගැටෙන එක තමයි පමාව. එහෙනම් දැන් කරන්න දෙයක් නැහැ. ඔක්කොම ගත වෙච්ච දේවල් අතහරින්න හැරුණාම ඒක තමයි භාවනාව. හරිනේ? එහෙනම් ධම්මස පාදා ගන්න හේතු වාසනාව වේවායි කියලා මම නිහඬ වෙනවා. ඔබේ ප්‍රශ්නත් සමග ලබන සිකුරාදා හවස හමු වෙමු.